verbs ක්‍රියාපද කියන පාඩමේ තමයි අපි අද හිටියේ. අපි ගිය සතියේ හිටියේ sorry. අපි ක්‍රියාපද කියන පාඩම අවසන් කරා ගිය සතියේදී with the verb form of infinitives. Infinitives කියන වාක්‍ය රටාවත් එක්ක sentence එකක් නිර්මාණය කරද්දී භාවිතා කරන ප්‍රධාන ක්‍රියාපද main verbs කියන එකේ අවසාන කොටස තමයි අපි ගිය සතියේ හිටියේ. ඒ තමයි infinitives. right? අපි දැන් මම හිතන්නේ මාස එකමාරක වගේ කාලයක් main verbs පමණක් කතා කරමින් හිටියා. right? ගිය සතිය අපි අවසන් කරා infinitives කියන ක්‍රියාපද වර්ගය. එතකොට දැන් මේ වෙද්දී ඔයාලා දන්නවා වාක්‍යයක් නිර්මාණය කරද්දී sentence එකක් අපි build up කරද්දී පුතා අපිට verb කියලා පදයක් අවශ්‍ය වෙනවා. එයා තමයි sentence එකේ ප්‍රධානතම පදේ. නේද? එතකොට sentence එක subject එකෙන් verb එකෙන් complement ඒ කියන කොටස් තුනෙන් නිර්මාණය වෙද්දී subject verb complement කියන කොටස් තුනෙන් නිර්මාණය වෙද්දී ඒ කොටස් තුනේ ප්‍රධානතම කොටස වෙන්නේ අර දෙවනියට කියපු ක්‍රියාපදේ verb එක. ඒ නිසා තමයි මෙච්චර කාලයක් අරගෙන අපි ක්‍රියාපද කියන පාඩම කතා කරේ. okay? එතකොට ඒකේ අවසාන ක්‍රියාපදය අපි ගිය සතියේ කතා කරා. හැබැයි අපිට ක්‍රියාපදවල පොඩි සාරාංශයක් බලන්න තියෙනවා කියලා කතා කරනවා. right? අපි පාඩමට ගිහිල්ලා බලමු මොකද්ද අද අපි කරන්න කියලා. මෙන්න මේ sentences ටික මම ඔයාලට දුන්නා. ස්ක්‍රීන් එක ෂෙයා කරේ නෑ නේද මම? මෙන්න මේ sentences ටික මම ඔයාලට දුන්නා පුතේ as a homework ගෙදර වැඩක් විදිහට. okay right අපි මෙන්න මේ sentences ටික තමයි දුන්නේ පුතේ මම ගිය සතියේදී infinitives වලින් තමයි මේ sentences ටික ලියන්න තියෙන්නේ. ඉස්සෙල්ලා උත්තර ටික බලමු. if I am correct මම නිවැරදි නම් මේකේ අපි වාක්‍ය කීපයක් ලියලායි තියෙන්නේ පුතා. මට මතක විදිහට මේ sentence එක අපි ලිව්වා. මේක ලිව්වා. මේක ලිව්වා. මං හරිද? ඔය ටික නේද අපි ලිව්වේ දා? right? අද ඉතිරි sentences ටික ලියලා ඊට පස්සේ අද අපේ පාඩමට යන්න පුළුවන්. okay right මම පළවෙනි sentence එක ලියනවා පුතේ බලන්න ඔයාලා ලියපු උත්තර හරිද කියලා. අපි ඉක්මනට ලියාගෙන යන්න because the time is limited. කාලය සීමිත නිසා. look at the first sentence. ළමුන් පන්සල් යනවා. එතකොට ඔය වාක්‍ය තුල පුතේ ඔය sentence එක ඇතුලේ infinitive form එකක් නැහැ. මොකද යනවා කියලා ක්‍රියාපදයක් විතරයි තියෙන්නේ. ඒ කියන්නේ sentence එක ගොඩනගන්න ඕනේ children යනවා නම් පුතේ go පන්සල් නා to the temple. children go to the temple තමයි sentence එක වෙන්නේ පළවෙනි එකේ. then that sentence doesn't have an infinitive form. infinitive form එකක් ඒ වාක්‍යයට නැහැ. right? and second sentence එතකොට එන ඕන infinitive form එකක් වඳින්නට කියලා නේද? දැන් ආපහු මම පැහැදිලි කර ඉන්නේ නෑ පුතේ infinitive forms කොහොමද වාක්‍යයට එන්නේ කියලා. right? ළමුන් නම් පුතේ children යනවා නම් පුතේ go යන ස්ථානයක් තියෙනවා to the temple වඳින්නට නම් to worship. දෙවෙනියට කරන ප්‍රධාන ක්‍රියාව අපි ලියන්න ඕනේ පුතා infinitive form එකක් විදිහට. children go to the temple to worship. අය ඔබව හමු වීමට රැඳී සිටිනවා. හමු වෙලා රැඳී සිටිනවා නෙවෙයි රැඳී සිටලා තමයි හමු වෙන්නේ. right? ඒ නිසා infinitive form එක වෙන්න ඕනේ හමු වීමට කියන එක. ඇය තමයි රැඳී සිටින්නේ. she රැඳී සිටිනවා පුතේ waits s එකක් භාවිතා කරන්න ඕනේ. මොකද she කියන්නේ ඒකවචන subject එකක්. ඒ නිසා ක්‍රියාපදයක් ඒකවචන ස්වරූපයෙන් තියෙන්න ඕනේ because the tense is present tense. she waits රැඳී සිටින ස්ථානයක් රැඳී සිටින කාලයක් මුකුත් සඳහන් වෙන්නේ නැහැ. ඒ නිසා කෙලින්ම අපිට යන්න පුළුවන් ඉන්ෆිනිටිව් එකට හමු වීමට නම් පුතේ to meet හමු වන කෙනෙක් ඉන්නවා. ඒ තමයි you. she waits to meet you. මම ඔබට ස්තුති කිරීමට කැමති. ස්තුති කරන්න පුතේ මම ඒ කියන්නේ I
මුලින් කැමති වෙනවා ඒ කියන්නේ like වෙන්න ඕනේ. කැමති වෙන විදිහක් කැමති වෙන කාලයක් කැමති වෙන ස්ථානයක් මුකුත් නැහැ. එහෙනම් කෙලින්ම infinitive එකට යන්න පුළුවන් to thank ඔබට you. I like to thank you. මට දොර වසන්නට අමතකුණා ඒක අපි ලිව්වා නේද? අය පාඩම මතක තබා ගැනීමට ශබ්දයෙන් කියවා. ඔය වැඩ සේරම කරන්නේ පුතේ subject එක she මුලින් කරන්නේ යා කියවනවා කියලාත් නෙමෙයි තියෙන්නේ කියවාවි අනාගත කාලයෙන් future tense එකෙන් තියෙන්න ඕනේ. එහෙනම් will read කියවන විදිහක් දැක්කනවා පුතේ මොකද්ද ශබ්දයෙන් කියලා නේද? ශබ්දයෙන් නම් පුතේ loudly she will read loudly මතක තබා ගැනීමට කියද්දි there are several verbs ක්‍රියාපද කීපයක් තියෙනවා remember පාවිච්චි කරන්න පුළුවන් memorize භාවිතා කරන්න පුළුවන් අපි remember කියන එක පාවිච්චි කරමු remember මොකක් මතක තබා ගන්නද පාඩම the lesson she will read loudly to remember the lesson Toyota සමාගම අලුත් කාර්යයක් නිපදවීමට දැන් සැලසුම් කරමින් ඉන්නවා ඒ වාක්‍යය ලිව්වා නේද මේක ලිව්වා and ඔහු රැකියාවක් සොයා ගැනීමට හැමතැනම ඇවිදලා තියෙනවා ඇවිදින්නේ පුතේ ඔහු එනිසා subject එක he ඇවිදලා තියෙනවා එතකොට ඇවිදින නම් පුතේ walk නේ ඇවිදලා තියෙනවා කියද්දි has walked he has walked ඇවිදපු ස්ථානයක් දැක්වෙනවා හැමතැනම කියලා everywhere සොයා ගැනීමට to find රැකියාවක් a job she has walked everywhere to find a job she has walked everywhere to find a job ඔබ දවසක හොඳ රැකියාවක් කිරීමට අද සිට හොඳින් ඉගෙන ගත යුතුයි හොඳ වටිනා වාක්‍යයක් නේද බලමු ඔබ you ඉගෙන ගත යුතුයිනේ පුතේ නේ ඉගෙන ගන්නවා නම් පුතේ learn එහෙම නැත්නම් study යුතුයි කියද්දි we have three verbs ක්‍රියාපද තුනක් තියෙනවා යුතුයි සඳහා එකක් තමයි should අනිත් එක තමයි must අනිත් එක තමයි ought to මම භාවිතා කරන්නම් මේක අනිවාර්යෙන් කරන්න ඕනේ දෙයක් නිසා must භාවිතා කරන්නම් ඉතිරි දෙක භාවිතා කරක් කිසි අවුලක් නැහැ පුතේ you must ඉගෙන ගන්නවා නම් පුතේ learn හොඳින් කියනවා නේද ඉගෙන ගන්න විදිහක් තියෙනවා හොඳින් අද සිට කියද්දි from today ඔන්න will සහ from today කියන දෙකම පුතේ පළවෙනි verb එකට පළවෙනි ක්‍රියාපදයට තමයි අයිති වෙන්නේ right එතකොට එයාත් එක්කම ලිව්වා learn කියන verb එකත් එක්ක will සහ from today කියන දෙකම ලිව්වා කිරීමට මොකක් කරන්නද රැකියාවක් නිකම්ම රැකියාවක් නෙමේ හොඳ රැකියාවක් a good job දවසක one day මේ විදිහට sentence එක තියෙන්න ඕනේ you must learn well from today to do a good job one day you must learn well from today to do a good job one day so those are the sentences of the homework දුන්න ගෙදර වැඩේ වාක්‍ය ටික තමයි පුතේ ඔය තියෙන්නේ මම විනාඩියකට ස්ක්‍රීන් එක මේ විදිහටම තියන්න ටක් ගාලා ලියා ගන්න අඩුපාඩු හදා ගන්න මම දන්නවා මෙතන දැන් ළමයි ඉන්නවා 53ක් හැබැයි ඕකෙන් ළමයි 20ක් 25ක් විතර ඉතින් ලියලා නැහැ I know that class එකේ නම් ඉතින් ටොක්ක්ක් කරලා බලන්න පුළුවන් but online I can't do that ටොක්වා ඉන්න බෑ online ඉන්න ගෙදර ඉන්න දැනගන්න ඕනේ වැඩ කරනවද නැද්ද කියලා බලන්න okay විනාඩියකට ස්ක්‍රීන් එක තියේයි පුතේ ඉක්මනට ලියන්න okay enough time ඇති නේද පුතේ වෙලාව right let's go forward අපි ඉදිරියට යමු okay අද class එකේ මුල් ටිකේදී at the first half of the class අද class එකේ පළවෙනි භාගයේදී මුලින් මම අර අපි ඉගෙනගෙන ඉවර කරපු main verbs ප්‍රධාන ක්‍රියාපද ටික ආපහු පොඩ්ඩක් මතක් කරන්නයි යන්නේ as a summary සාරාංශයක් විදිහට. okay එතකොට ඒක ඔයාලට වැදගත් වෙයි ඉගෙනගත්ත දේවල් සාරාංශයක් විදිහට දකින්න. so now we know all the verb forms. දැන් අපි දන්නවා පුතේ එහෙනම් සියලුම ක්‍රියාපද ආකාර ටික දන්නවා. right අපි class එකේදී whole class එකේදී සහ group class වලදී ඉගෙන ගත්තා
helping verbs ගැන we have learned about the helping verbs උපකාරක ක්‍රියාපද ගැන ඉගෙනගෙන ඉවර කරා. ඊට පස්සේ අපි online class එකේදී main verbs ටිකත් ඉගෙනගෙන අවසන් කරා. That means now you know all the verb forms. එකෙන් අදහස් වෙන්නේ මොකද්ද? ඔයා දැන් සියලුම ක්‍රියාපද ස්වරූප සියලුම ක්‍රියාපද ආකාර ටික දන්නවා කියන එක. Okay, let's summarize the lesson. අපි පාඩම සාරාංශගත කරමු මෙන්න මෙහි. අපි මුලින්ම ඉගෙන ගත්ත පුතේ present plural verbs ගැන, right? ඊට පස්සේ present singular verbs ගැන ඉගෙන ගත්තා. past verbs ගැන ඉගෙන ගත්තා. future verbs ගැන ඉගෙන ගත්තා. present participle verbs එහෙම නැත්නම් ing ගැන ඉගෙන ගත්තා. ඒ වගේම past participle form එක ගැන ඉගෙන ගත්තා. ගිය සතියේ අපි අවසන් කරා infinitive form එක. ඔන්න ඔය විදිහට main verbs එහෙම නැත්නම් ප්‍රධාන ක්‍රියාපද කියන ඒවා ප්‍රධාන ක්‍රියාපද කියවේ පුතේ අපි කරන දේවල්නේ. actions නේ කරන දේවල්නේ නේද? ක්‍රියාවන් නේ. එතකොට මේ main verbs තමයි අපි මේ විදිහේ ස්වරූප හතකින් අපි ඉගෙන ගන්න. Okay? ඒකේ අපි උදාහරණ ටිකත් එක්කම බලාගෙන යන්. එතකොට present plural verb එක උනේ පුතේ eat, singular verb එක eats උනා, past verb එක ate, future verb එක will eat, present participle එක eating, past participle එක eaten, and the infinitive form is to eat. ඔන්නෝම ක්‍රියාපද ස්වරූප හතක් තමයි අපි ඉගෙන ගත්තේ. මම එකකට එක උදාහරණ ගානේ දීගෙන යනවා. We drink water, අපි වතුර බොනවා. ඒතර මම පාවිච්චි කරන verb එක තමයි පුතේ drink. පානීය කරනවා එහෙම නැත්නම් බොනවා කියන ක්‍රියාපද. ඒතර ඔයාලට මතක් වෙන්න ඕනේ පුතේ present plural verbs ඉගෙන ගනිද්දී අපි කතා කරා. එතකොට මෙන්න මෙහෙම කාරණා ටිකක් මොකද්ද? වර්තමාන බහුවචන ක්‍රියාපද එහෙම නැත්නම් මූලික ක්‍රියාපද කිව්වා නේද? base verbs කිව්වා. ඔය ක්‍රියාපද වලින් අපි වර්තමාන කාලයේ අදහසක් ලබා දෙනවා බහුවචන කර්තෘන් කරන. right? plural subjects in කරන දේවල් තමයි අපි මේ present plural verbs වලින් ලියන්නේ. එතකොට present plural verb එකක් තනි ක්‍රියාපදයක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති sentence එකේ තියෙන එකම ක්‍රියාපදය drink. drink කියන verb එක විතරයි තියෙන්නේ. subject එක be, complement එක තමයි water, drink තමයි පුතේ verb එක. එකම එක ක්‍රියාපදය තමයි drink. ඒ කියන්නේ present plural verbs වලට හැකියාව තියෙනවා තනි ක්‍රියාපදයක් විදිහට වැඩ කරන්න. present singular verbs අපි භාවිතා කරේ පුතේ වර්තමාන කාලයේදී ඒක වචන කර්තෘන් නේද? present tense එකේදී singular subjects කරන දේවල් ගැන කියද්දි තමයි අපිට singular verbs අවශ්‍ය වෙන්නේ. එතකොට අපි මතක ඇති පුතේ ඒක වචන ක්‍රියාපදේ නිර්මාණය කරගත්තා s අකුරක් හරි es හරි ies හරි. ඔන්න ඔය කොටස් තුනෙන් suffixes තුනෙන් එකක් එකතු කරනවා base form එකට මූලික ක්‍රියාපදයකට s හරි es හරි ies හරි කියන suffix එකක් එකතු කරලා තමයි අපි ඒක වචන ස්වරූපය හදාගන්නේ. අන්න එහෙම හැදුන ඒක වචන ක්‍රියාපදයක් එක්ක අනිවාර්යයෙන්ම අපි ඒක වචන කර්තෘ කෙනෙක් තමයි පාවිච්චි කරන්න ඕනේ. ඒ වගේම තව වැදගත් කාරණයක් පුතේ මොකද්ද? ඒක වචන ක්‍රියාපද හැමතිස්සෙම තනි ක්‍රියාපදයක් විදිහට භාවිතා වෙන ක්‍රියාපද වර්ගයක්. ඒ කියන්නේ drinks කියන ක්‍රියාපදයක් එක්ක am is වගේ be verbs, have has වගේ possessive verbs, will shall would should can could ඒ වගේ කිසිම ක්‍රියාපදයක් භාවිතා කරන්න බෑ. past verbs කිව්වේ අතීත කාල ක්‍රියාපද. එතකොට මෙයාගෙන් පොඩි chance එකක් තියෙනවා අපිට. ඒ තමයි මෙයාට ඒක වචන බහුවචන ભેදයක් නැහැ. so we can use any subject with the past verb. ඒ නිසා past verb එකත් එක්ක අපිට ඕනෑම කර්තෘ කෙනෙක් ඕනෑම subject එකක් භාවිතා කරන්න පුළුවන්. ඒ නිසා තමයි මම we කියලා බහුවචනෙකුත් he කියලා ඒක වචනෙකුත් දීලා තියෙන්නේ. drank තමයි යාගේ ස්වරූපය වෙන්නේ බිව්වා කියන එක. අපි වතුර බිව්වා එහෙම නැත්නම් ඔහු වතුර බිව්වා. මේකෙදිත් පුතේ අතීත කාල ක්‍රියාපදත් එක්ක කිසිම අවස්ථාවක වෙනත් වර්ගයක ක්‍රියාපදය දෙන්නේ නැහැ. be verbs, possessive verbs, can could ඒවා කිසිම එකක් මේ අතීත කාල ක්‍රියාපද එක්ක යොදන්න බෑ. මෙයා තනි වචනයක් විදිහට යෙදෙන ක්‍රියාපද ස්වරූපයක් වෙනවා. future verbs කිව්වේ අනාගත කාලයේ. අනාගත කාලේ ක්‍රියාපද. right? අනාගත කාලේ ක්‍රියාපද අපි නිර්මාණය කරගත්තේ පුතේ base form එකක් ඉදිරියෙන් will කියන ක්‍රියාපදය එකතු කරලා. base form එකක් ඉදිරියෙන් will කියන කොටස එකතු කරලා හැදෙන වචන දෙකේ තනි ක්‍රියාපදය අපි හඳුන්වනවා future verb එකක් කියලා. ඒතර මෙයාගෙනුත් අපිට chance එකක් තියෙනවා. ඒ තමයි ඕන subject එකක් එක්ක මෙයාව පාවිච්චි කරන්න පුළුවන්. we, he වගේ ඒක වචන බහුවචන ඕන එකක් එක්ක පාවිච්චි කරන්න පුළුවන්. මේ ක්‍රියාපද වර්ගය එක්කත් පුතේ අනිවාර්යයෙන්ම වෙනත් ක්‍රියාපද පාවිච්චි කරන්නේ නැහැ. am, is, have, has, can, could ඒ වගේ කිසිම ක්‍රියාපදයක් මේ අනාගත කාල ක්‍රියාපද එක්ක භාවිතා කරන්න බෑ. අනාගතයේ සිදුවන දේවල් ගැන ප්‍රකාශ කරද්දී තමයි මේ future verbs අපිට ඕන වෙන්නේ. ඊගාවට තිබ්බ අවසාන වර්ග තුන present participle, past participle, infinitive කියන වර්ග තුනම පුතේ ටිකක් වෙනස්. ඒ වෙනසට හේතුව තමයි මේ ක්‍රියාපද වර්ග කිසිම අවස්ථාවක තනි ක්‍රියාපදයක් විදිහට දෙන්නේ නැහැ.
present participle ගැන කතා කරොත් එහෙනම් present participle කියන්නේ පුතේ ing verbs වලට ඒ කියන්නේ base verb එකට ing කියන suffix එක එකතු කරනවා අපි. එතකොට හැදෙන ක්‍රියාපදය තමයි present participle. එහෙම නැත්නම් ing verbs කියලා අපි අඳින්නේ. ing verb එකක් භාවිතා කරනවා නම් අනිවාර්යයෙන්ම ඉදිරියෙන් තව කෙනෙක් ඉන්න ඕනේ. එයාව තනි ක්‍රියාපදයක් විදිහට පාවිච්චි කරන්න බෑ. එයා ඉදිරියෙන් අපි පාවිච්චි කරන්නේ be verbs. am, is, are, was, were, will be, shall be කියන හත් දෙනාගෙන් ඕන කෙනෙක් සමග මෙයාට වාක්‍ය නිර්මාණය කරන්න පුළුවන්. එතකොට ඒ යෙදෙන be verb එක අනුව subject එකක් තීරණය වෙනවා, කාලයක් තීරණය වෙනවා. right? අපි උදාහරණයක් විදිහට ආ කියන be verb එක පාවිච්චි කරොත් ඉදිරියෙන් භාවිතා කරන්න ඕනේ බහුවචන subject එක. ඒ වගේම වාක්‍ය කාලය present tense වෙනවා. ඇයි? ආ කියන්නේ present tense be verb එකක් නිසා. මෙතන was භාවිතා කරොත් එහෙනම් මොකද වෙන්නේ? was එක භාවිතා කරන්න ඕනේ අනිවාර්යයෙන්ම ඒකවචන subject එකක්. ඒ වගේම කාලයේ past tense වෙනවා. මොකද was කියන්නේ past tense එකක් නිසා. අන්න ඔය විදිහට පුතේ ing form එකක් ඉදිරියෙන් අනිවාර්යයෙන්ම be verb එකක් පාවිච්චි කරන්න ඕනේ. ඒ පාවිච්චි කරන be verb එක අනුව කාලය මොකද්ද කියන එකක් තීරණය වෙනවා. සහ subject එකේ ඒකවචන බහුවචන භාවයත් වෙනස් වෙනවා. past participle උත් ඒ වගේම කෙනෙක්. right? එතන drunk කියන past participle එකත් පුතේ තනි ක්‍රියාපදයක් විදිහට පාවිච්චි කරන්න බෑ. අනිවාර්යෙන් ඉදිරියෙන් possessive verb එකක් have, has and will have කියන හතර දෙනාගෙන් කෙනෙක් පාවිච්චි කරන්න ඕනි. මේකෙදිත් එහෙමයි පුතේ past participle verb එක ඉදිරියෙන් යොදන possessive verb එක අනුව කාලය මොකද්ද කියන එක තීරණය වෙනවා. subject එක මොකද්ද කියන එක තීරණය වෙනවා. දැන් මෙතන දීලා තියෙනවා have කියලා. ඒතර have දීලා තියෙන නිසා පුතේ මේ වාක්‍ය present tense වාක්‍යයක් වෙනවා. ඒ වගේම have එක පාවිච්චි කරන්න ඕනේ we වගේ බහුවචන කර්තෘ කෙනෙක්. okay? අවසානට අපි කතා කරා infinitive verbs ගැන. infinitive verb ගැනදී අපි ඉගෙන ගත්තේ to කියන නිපාත පදයට base form එකක් එකතු වීමෙන් තමයි අපි infinitive form එක හදාගන්නේ. ඒතර මේ ක්‍රියාපදයේ කොයිම අවස්ථාවකවත් වාක්‍යයේ ක්‍රියාපදයේ වෙන්නේ නැහැ. right? the verb of the sentence වෙන්නේ නැහැ. මෙයා අනිවාර්යයෙන්ම complement එක තුල යෙදෙන වාක්‍ය අවසාන කොටස තුල යෙදෙන ක්‍රියාපද වර්ගයක්. ඒ නිසා වාක්‍යයේ ක්‍රියාපදයේ විදිහට වෙන මොකක් හරි ක්‍රියාපදයක් තියෙන්න ඕනේ. we like to drink water අපි වතුර බොන්නට කැමතියි කියද්දී ඒතර මේ වාක්‍ය මම පාවිච්චි කරලා තියෙන්නේ වාක්‍යයේ ක්‍රියාපදයේ විදිහට like subject එක තමයි we verb එක තමයි like complement එක තමයි පුතේ to drink water කියන්නේ. ඒතර මේ infinitive ක්‍රියාපද කියන්නේ අමුතුම තාලයේ අමුතුම වර්ගයේ ක්‍රියාපද වර්ගයක් වෙනවා because එයාලා අපි පාවිච්චි කරන්නේ පුතේ complement එක තුල. ඒ කියන්නේ අපිට අවශ්‍ය නම් ඕන වාක්‍යයෙන් ඉවත් කරලා දාන්නත් පුළුවන්කම තියෙනවා. ඔන්න ඔය විදිහට තමයි පුතේ අපි ක්‍රියාපද වර්ග 7 ඉගෙන ගත්තේ. මම ඔය කිව්වේ ඉගෙන ගත්ත ක්‍රියාපදවල සාරාංශයක් තමයි මම ඔය කිව්වේ. ඕකේ? දැන් ටිකක් එක ගොඩේ වගේ පේනවා. ඒ ඉඩ මදි නිසා ස්ක්‍රීන් එකේ ඔයාලා පැහැදිලිව ලස්සනට ලියා ගන්න පුතේ. මේ ඔක්කොම ක්‍රියාපද ටික එක තැනකට ගරගෙනයි තියෙන්නේ. ඕකේ? ලස්සනට පැහැදිලිව පාට පාටින් ලියන්න. You can use colors. Yes. Okay, Bute? Right. And we are not writing these. මේවා අපි ලියන්නේ නැහැ. මම කතා කරගෙන යනවා විතරයි පුතේ. Okay? අර ඉගෙන ගත්ත හැමදේම ආපහු සිංහලෙන් සාරාංශයක් තියෙන පුතේ. බහුවචන කර්තෘන් සමගදී වර්තමාන කාලයට අයත්ය. අවශ්‍ය විටක model helping verbs සමපමණක් යෙදී. මම ඉස්සලා කියපු දෙයම තමයි ආපහු මේ සිංහලෙන් තියෙන්නේ. present singular verbs ගැන අපි කතා කරේ මොකද්ද? ඒකවචන කර්තෘන් සමග යෙදෙන්නේ. වර්තමාන කාලයට අයත් කිසිම විටක වෙනත් ක්‍රියාපදයක් සමග නොයෙදී. ඔය මතක තියාගන්න ඕනේ ටික තමයි පුතේ මේ. right? These are the points that you need to remember. ඔය මතක තියාගන්න ඕනේ ටික තමයි මේ. past verbs ගැන අපි ඉගෙන ගත්තේ ඒකවචන හෝ බහුවචන කර්තෘන් සමග යෙදී අතීත කාලයට අයත්ය කිසිම විටක වෙනත් ක්‍රියාපදයක් සමග නොයෙදී. and future verbs ගැන කිව්වේ අපි ඒකවචන හෝ බහුවචන කර්තෘන් සමග යෙදී අනාගත කාලයට අයත්ය කිසිම විටක වෙනත් ක්‍රියාපදයක් සමග නොයෙදී. මම කලින් ස්ක්‍රීන් එක පොඩ්ඩක් තියන්න පුතේ කීප දෙනෙක්ට ලියා ගන්න බැරි වෙලා. okay? විනාඩියක් තියන්න ඈ. only 1 minute. present participle verbs ගැන ඉගෙන ගත්තා අපි මෙන්න මේ වගේ කාරණා ටිකක් විතර මම වේගෙන් කතා කරනවා. I speak very fast. be ක්‍රියාපද ඉදිරියෙන් නැතිව පමණක් වාක්‍ය සාදයි. කර්තෘ තීරණය වන්නේ be ක්‍රියාපදයේ අනුවයි. කාලය තීරණය වන්නේද
be ක්‍රියාපදයේ අනුවයි කරමින් ඉන්නවා යන අර්ථය ලබා දී. past participle ගැන ඉගෙන ගත්තා අපි. have ක්‍රියාපදයේ ඉදිරියෙන් ඇතිට පමණක් වාක්‍ය සාදා. ඒ කියන්නේ possessive verb එක නේ පුතේ. කර්තෘ තීරණය වන්නේ have ක්‍රියාපදයේ අනුවයි. කාලය තීරණය වන්නේද have ක්‍රියාපද අනුවයි. කරලා තියෙනවා යන අර්ථය තමයි දෙන්නේ පුතේ past participle verbs වලින්. අවසාන වර්ගයේ infinitive verbs වෙනත් ක්‍රියාපදයක් ඉදිරියෙන් ඇතිට පමණක් වාක්‍ය හදනවා. කර්තෘ තීරණය කරන්නේ ඉදිරියෙන් ඇති ක්‍රියාපදය අනුවයි. කාලය තීරණය වන්නේද ඉදිරියෙන් ඇති ක්‍රියාපදය අනුවයි. කරන්නට යන අර්ථය ලබා දෙයි. මෙම ක්‍රියාපද වාක්‍යයේ කම්ප්ලිමන්ට් තුල පමණක් යෙදේ. අන්න ඕක තමයි පුතේ අපි ඉගෙන ගත්ත පාඩමේ සාරාංශය වෙන්නේ. okay මම දැන් චූටි ඇක්ටිවිටි එකක් දෙනවා ඔයාලට. අපි ඉගෙන ගත්ත ක්‍රියාපද වර්ග 7ම චුට්ටක් ප්‍රැක්ටිස් වෙන්න මම මෙන්න මෙහෙම සෙන්ටෙන්සස් කීපයක් දෙනවා පුතේ. බලන්න මේ ටික ලියන්න පුළුවන්ද කියලා තනියම. වර්ග 7ට වාක්‍ය 7ක් මේ තියෙන්නේ. ඉක්මනට ලියමු මේක. මම මේකට විනාඩි 5ක් දෙන්නම්. You have only 5 minutes. විනාඩි 5න් ටක් ගාලා මේ වාක්‍ය ටික ලියන්න. Okay? 5 minutes විනාඩි 5යි. මේ වාක්‍ය හද ලියපුවාම ක්‍රියාපද වර්ග 7ම අපහු මතක් වෙයි. The first sentence පළවෙනි වාක්‍ය වෙලා ඇති නේද? ඇති නේද? Okay, very good. මිනිසුන් පරිසරය විනාශ කරනවා කියද්දි මේ දැන් present tense එකක්. වර්තමාන කාලයක්. Okay, right. මිනිසුන් කියද්දි බහු වචනයක්. එහෙනම් present plural verb එකක් තමයි පාවිච්චි කරන්න ඕන. මිනිසුන් නම් පුතේ people, විනාශ කරනවා destroy, පරිසරය the environment, people destroy the environment. ශාන්ත වෙලාවට කාර්යාලයට ළඟා වෙනවා මේ දැන් present tense. ළඟා වෙනවට ක්‍රියාපද දෙකක් තියෙනවා පුතේ. එකක් තමයි reach, එහෙම නැත්නම් arrive. ක්‍රියාව කරන්නේ පුතේ ශාන්ත කියන subject එක. ශාන්ත is a singular subject, so we have to use a singular verb. ශාන්ත එතකොට ක්‍රියාපදේ අපි ඒක වචන කරලා ලියන්න ඕනේ පුතේ reaches, එහෙම නැත්නම් arrives. කාර්යාලයට the office, වෙලාවට on time. ශාන්ත reaches the office on time. සහෝදරිය නිවස අතු ගෑවා. ඒ කියන්නේ පුතේ කරලා ඉවරයි. The action is finished. ඒ කියන්නේ past tense verb එකක් තමයි පාවිච්චි කරන්න ඕනේ. අතු ගන්නවට sweep. ඒකේ past tense එක පුතේ swept. සහෝදරිය නම් sister, swept. නිවස නම් පුතේ the house. Sister swept the house. සතුන් අපට සාප කරાવી. ළමෙක් අහලා තිබ්බ සාප කරනවාට ක්‍රියාපදේ පුතේ මම මෙතනදී දෙන්නම්. සාප කරાવી කියද්දි පුතේ අනාගත කාලයක් නේ. අපි මේ පරිසරයට කරන හානිය නිසා, විනාශය නිසා පුතේ සත්තු ඇත්තටම අපිට සාප කරයි තමයි. දැනටමත් එහෙමයි. ඒ නිසා තමයි මේ කොරෝනා වගේ එක වසංගතත් එන්නේ නේද? මිනිස්සුන්ගේ හැඳි ගෑවිලා යන්න. okay. සතුන් අපිට සාප කරાવી. සතුන් කියද්දි බහු වචනයක්. හැබැයි ඒක ගැටලුවක් නෑ. ඇයි? සාප කරાવી කියලා අනාගත කාලයක් තියෙන්නේ. අනාගත කාලයන් අතීත කාලයන් සඳහා subject එකේ බලපෑමක් නැහැ. The animals සාප කරනකොට පුතේ curse. එතකොට ඒකේ අනාගත කාලයේ will curse. අපිට නම් පුතේ us. The animals will curse us. මිනිසා අලුත් දේවල් නිපදවමින් ඉන්නවා. නිපදවමින් ඉන්නවා. ක්‍රියාපද දෙකක් තියෙනවා නේද පුතේ? verbs දෙකක් කියවෙනවා. එකක් තමයි නිපදවමින්, අනිත් එක තමයි ඉන්නවා. නිපදවමින් කියද්දි පුතේ නයන්නෙන් අවසන් වෙනවා තේරුම. ඒ කියන්නේ ing form එකක් එන්න ඕනේ. ing form එකක් එනවා නම් ඉදිරියෙන් be verb එකක් එන්න ඕනේ. මිනිසා කියද්දි පුතේ the man ට ගැලපෙන්නේ is කියන be verb එක. මොකද ඉන්නවා කියලා වර්තමාන කාලයක් තමයි තියෙන්නේ is. නිපදවනකොට පුතේ invent, ඒකේ ing form එක inventing. අලුත් දේවල් නම් පුතේ new things. The man is inventing new things. නම් මේකේ තියෙන ගොඩක් වාක්‍ය පුතේ රචනාවල එහෙම ලියන්න පුළුවන් sentences තමයි දුන්නේ. ඇමරිකාව විශ්වයේ ගවේෂණය කරලා තියෙනවා. ලංකාව නම් විශ්වයේ ගවේෂණය කරලා ඒක අවුරුදු 2000 3000 විතර යයි නේද? right. හැබැයි ඇමරිකාව ඊට පස්සේ රුසියාව, චීනය, ජපානය වගේ රටවල් ගොඩක් ඉදිරියෙන් ඉන්නවා. එයාලා දැන් ලෝකය ගැන නෙමෙයි විශ්වය ගැන තමයි පරීක්ෂණ කරන්නේ. එතකොට කරලා තියනවා කියද්දී ආපහු පුතේ ක්‍රියාපද දෙකක් කියවෙනවා. කරලා තියනවා. කරලා කියද්දී පුතේ past participle form එකක් ඕනේ. එහෙනම් තියනවා කියන්නේ
possessive verb එකක් වෙන්න ඕන. ඇමරිකාව තමයි subject එක ඒක වචනයක්. ඒ නිසා has තමයි possessive verb එක. ඇමරිකා has ගවේෂණය කරන පුතා explore භාවිතා කරන්න පුළුවන් නැත්නම් discover. explore එහෙම නැත්නම් discover. මම පාවිච්චි කරා discover කියන එක. ඒතර ඔයාලා දන්නවා ඒකේ past participle එක discovered. America has discovered විශ්වය නම් පුතේ the universe. සියලු සතුන් නිදහසේ ජීවත් වීමට කැමති පුතේ ක්‍රියාවන් දෙකක් actions දෙකක් කියවෙනවානේ. එකක් තමයි ජීවත් වීමට අනිත් එක තමයි කැමති. right subject එක පුතේ සියලු සතුන් all the animals කැමති කියද්දි පුතේ like ජීවත් වීම turn නම් infinitive form එකක් වෙන්න ඕනේ. to live නිදහසේ නම් freely. all the animals like to live freely. අන්නෝමයි sentences 40 වෙලා තියෙනවා. ඔයාලගේ චූටි අඩුපාඩු ඇති. හැබැයි පළවෙනි අකුර කැපිටල් කරන්නත් අවසානයේ full stop තියෙන්නත් අමතක කරන්න බෑ. මැද පොඩි අඩුපාඩු තියෙන්න පුළුවන්. ඕකේ? මම ස්ක්‍රීන් එක තියන්නම් පුතේ විනාඩියකට. ටක් ගාලා අඩුපාඩු තියෙනවා නම් හදාගන්න. ආශයෙන් තේරුන්නේ අහලා තියෙන ප්‍රශ්නේ. ආශයෙන් අහ ප්‍රශ්න තේරුන්නේ නැහැ. අපහු හොයන්න පුතේ. මේ ලියපු sentence වල okay now you know දැන් ඔයා දන්නවා පුතා I will take අපරදෙන මර okay මේ ලියපු sentences වල පුතා මෙයාව දන්නවා ඔයා දැන් that means the subject no subject එක ගැන ප්‍රශ්නයක් නෑ දැන් ඔයාට ඔයා දන්නවා subject කියන්නේ ක්‍රියාව කරන්න නොහොත් කර්තෘ එයා ඒක වචන වෙන්න පුළුවන් බහු වචන වෙන්න පුළුවන් ඔය ආකාර ගොඩක් දේවල් ඔයා subject එක ගැන දන්නවා මෙයාව දැනගත්තා පමණයි destroy කොහොමද ආවේ reaches කොහොමද ආවේ swept කියන එක කොහොමද will curse ආවේ කොහොමද is inventing කොහොමද ආවේ has discovered කොහොමද ආවේ right like කියන verb එක ආවේ කොහොමද to like ආවේ කොහොමද you know all of these ඔය ඔක්කොම ටික ඔයා දන්නවා right හැබැයි මෙයා කවුද මේ the environment කොහොමද ආවේ the office on time ආවේ කොහොමද එහෙම නැත්නම් මේ sentence එක වෙන්න ඕනේ Shant reaches the office on time නැතුව Shant reaches on time the office වෙන්න බැයිද right ඊට පස්සේ the house කොහමද ආවේ to the house නෙමෙයිද වෙන්න ඕනේ in the house නෙමෙයිද මෙතන us කොහමද ආවේ to us නෙවෙයිද right මෙතන universe කියද්දි අයි මෙතන the එකක් ආවේ the universe a universe කියන්න බැයිද ඔය විදිහට මේ අවසාන කොටස sentence එකේ අවසාන කොටස කොහොමද ලියන්නේ දැන් අපි මේ ලොකු ගමනක් නේ යන්නේ පුතා නේද we are going on a long journey ඒ ගමනේදී අපේ destination එක එහෙම නැත්නම් ගමනාන්තය තමයි මේ subject verb complement නොහොත් සම්පූර්ණ වාක්‍යයක් ඒකේ දැනටමත් අපි මෙයාව දන්නවා දැනගෙන ඉවර වුණා විතරයි මෙයා එහෙනම් අපිට තව දැනගන්න තියෙන්නේ කවුද මෙන්න මෙයා කවුද කියලා නේද that means you know the subject and you know the verb but still you don't know about this complement තාම ඔයා මේ complement එක ගැන දන්නේ නැහැ එයාව කොහොමද sentence එකට එකතු කරන්නේ කියලා තමයි මෙතනින් එහාට අපි කරගෙන යන්නේ පැහැදිලිද එහෙනම් අද පාඩම මොකද්ද what is today's lesson complement තමයි අද පාඩම okay complement එහෙනම් පුතේ මාතෘකාව ලියමු අලුත් පිටුවක් අරගෙන අලුත් මාතෘකාවක් ලියන්න complement කියලා new page new topic complement right complement
So what is this complement? මොකද්ද මේ complement එක කියන්නේ? අපි බලමු. As you know, යාලා දන්න විදිහට we make a simple sentence using 3 basic parts. අපි වාක්‍යයක් නිර්මාණය කරනවා පුතේ මූලික කොටස් තුනකින්. අපි නිර්මාණය කරන ඕනෑම සරල වාක්‍යයක් මූලික කොටස් තුනකින් සමන්විතයි. Subject, verb, complement. ඔන්න ඔය කොටස් තුනෙන් තමයි වාක්‍යයක් නිර්මාණය වෙන්නේ. Subject කියන්නේ කර්තෘ. එහෙම නැත්නම් ක්‍රියාව කරන්න. එහෙම නැත්නම් වාක්‍ය ප්‍රධානිය. ඔය නම් තුනෙන් හඳුන්වන්නේ එකම කෙනෙක්, that is subject. ඒ තමයි subject එක. Then what is verb? ක්‍රියාපදේ තමයි කරන දේ. අපි main verbs, helping verbs කියලා පාඩම කොටස් දෙකකින් ඉගෙන ගත්තේ. ඔන්න ඔය verb එක ගැන පුතේ. අපිට ඉගෙන ගන්න තියෙන්නේ මෙන්න මෙයා ගැනයි, complement එක ගැනයි. වාක්‍ය සම්පූර්ණ කරන කොටස කියලා අපි යට තේරුමක් දෙනවා. සමහර වෙලාවට පුතේ මේක rest, 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 ඉතිරිය. යන්න එහෙම පදයකුණුත් එහෙම නමකුණුත් හඳුන්වනවා. නමුත් වඩා සාර්ථක නම වෙන්නේ complement කියන නම. එහෙනම් එයා ගැන තමයි අපි මේ ඉගෙන ගන්න යන්නේ. දැනගන්න පුතේ වාක්‍යයක් නිර්මාණය කරද්දී මෙන්න මේ කොටස් තුන අනිවාර්යෙන්ම අපි එකට පෙළ ගස්වන්න ඕන. right? ඒතකොට පාඩම මෙතනින් එහාට අපි යන්නේ complement ගැන ඉගෙන ගන්නයි. හැබැයි මෙන්න මේ විදිහේ නෝට් එකක් ලියා ගන්න. right? 아무තු නෝට් එකක් ඕනේ නැහැ. මේ ස්ක්‍රීන් එකේ තියෙන එක ලියා ගත්තාම හොඳටම ඇති. okay? ලියා ගන්න. right? එම වාක්‍ය කොටස් නිර්මාණය කිරීම සඳහා විවිධ වචන පන්ති භාවිතා කරයි. පුතේ මේක අපි ලියලා තියෙනවා ක්ලාස් එකේ මුලින්ම. right? අපි whole class එකේ group class වලදී මේක ලියලා තියෙනවා. අපි අර වචන පන්ති කොටස් තුන sentence එකේ කොටස් තුන අපි නිර්මාණය කරද්දී පුතේ අපිට අවශ්‍ය වෙනවා විවිධ වචන පන්ති 10ක්. ඒකේ පළවෙනි අපි ඉගෙනගෙන ඉවරයි. that is verbs. තව අපිට අවශ්‍ය වෙනවා nouns නාමපද ඕන වෙනවා. adjectives ඕන වෙනවා. adverbs ඕන වෙනවා. pronouns ඕන වෙනවා. conjunctions ඕන වෙනවා. prepositions ඕන වෙනවා. articles ඕන වෙනවා. determiners ඕන වෙනවා සහ interjections අවශ්‍ය වෙනවා. right? දැන් ඔය වචන පන්ති කියන්නේ මොනවද? what are these word classes? අර පන්ති අර whole class වල group class වල නැති ළමයි ගොඩකුත් ඉන්නනේ පුතේ. යාළුවත් එක්ක තමයි මේ කියන්නේ. okay? පුතේ අපි ඉංග්‍රීසි භාෂාවේ තියෙන වචන ගණන් කරන්න ගත්තොත් එහෙනම් it is countless. ගණන් කරලා ඉවරයක් කරන්න බෑනේ. ඉංග්‍රීසි භාෂාව ගණන් කරලා ඉවර කරන්න බැරි තරම් වචන සංඛ්‍යාවක් තියෙනවා. සිංහල වලත් එහෙමයි, දෙමළ වලත් එහෙමයි, or any other language. එතකොට මේ ගණන් කරලා ඉවර කරන්න බැරි තරම් තියෙන වචන ගොඩ අපි කාණ්ඩ 10කට වර්ග 10කට වෙන් කරනවා. ගොඩවල් 10කට. අපි සාමාන්‍ය වර්ගීකරණයක් කරන්නේ, වර්ග කිරීමක් කරන්නේ ස්වරූපය අනුවනේ. නේද? එක වගේ වචන ගොඩක් අරගෙන එක ගොඩකට දානවා. තව එක වගේ තියෙන වචන ගොඩක් අරගෙන තව ගොඩකට දානවා. ඔහොමනේ අපි වර්ග කිරීමක් කරන්නේ. හරියට නිකන් පොල් ගොඩවල් හදනවා වගේ. නේද? ලොකු පොල් එක ගොඩක, පොඩි පොල් එක ගොඩක, මධ්‍යම ප්‍රමාණය එක ගොඩක, කලටියව තව ගොඩක. අන්න ඒ වගේ. එතකොට මේ වචන පන්ති 10ක් කියලා තියෙන්නේ අන්න ඒ කියපු ඉංග්‍රීසි භාෂාවේ තියෙන සියලුම වචන ගොඩවල් 10කට වෙන් කරලා. එතකොට මේ 10 දෙනා අපිට උදව් කරනවා අන්න අර කියපු සෙන්ටෙන්ස් එකක් නිර්මාණය කරන්න. වාක්‍යයක් නිර්මාණය කරන්න. මේ 10 දෙනා අපි කලින් ලියලා තියෙනවා. මේක තේරුම් ටික මතකද ඔයාලට? verbs කියන්නේ ක්‍රියාපද, nouns කියන්නේ නාමපද, adjectives නාම විශේෂණ, adverbs ක්‍රියා විශේෂණ, pronouns සර්වනාම, conjunctions සම්බන්ධක පද, prepositions නිපාත පද, articles අව්‍ය පද, determiners නිශ්චය කරන පද සහ interjections කියන්නේ විස්මයාර්ථ පද. Before you go to your O level exam, ඔයා සාමාන්‍ය පෙළ විභාගයට යන්න කලින්, right? O level විභාගයට යන්න කලින් මේ 10 දෙනා ගැනම කවදාක හෝ ඉගෙනගෙන තියෙන්න ඕන. okay? කවදාක හෝ ඔයා ඉගෙනගෙන තියෙන්න ඕනේ මේ 10 දෙනා ගැන. දැන් ඔයා දන්නවා මෙයාව. verbs okay. right? ඊට අමතරව මට මතක විදිහට prepositions අපි කතා කරා. දැන් හරිද? හරිද? ඊට පස්සේ වෙන මොකුත් නම් තාම කතා කරලා නැහැ. okay? තව එතකොට වර්ග 8ක් එහෙම් පිටින්ම අපිට තව කතා කරන්න තියෙනවා. එතකොට මේ 10 දෙනා අපිට උදව් කරනවා පුතේ. මොනව කරන්නද? sentence එකක් නිර්මාණය කරන්න තමයි උදව් කරන්නේ. එතකොට sentence එකේ ප්‍රධාන කොටස් 3යි කිව්වනේ. නේද? sentence එකේ ප්‍රධාන කොටස් අර note එක මම ලියන්න දෙන්නේ නැහැ පුතේ. මොකද ඒක අපි class එකේ ලියලා තියෙනවා. ලියාගත්ත නැති ළමයි ඉන්නවනම් මම එයාලට ක්‍රමයක් අවසානයේදී කියනවා. okay?
why do we need these different kinds of classes, word classes? මේ වචන පන්ති විවිධ වචන පන්ති අපිට අවශ්‍ය වෙන්නේ ඇයි? Look at this sentence. බලන්න මේ වාක්‍ය. Our teacher is helping us to get knowledge. අපේ ගුරුතුමා අපිට උදව් කරමින් ඉන්නවා දැනුම ලබා ගැනීමට. ඉන්ෆිනිටිව් එකකුත් තියෙනවා නේද මේ සෙන්ටෙන්ස් එක ඇතුලේ. අපේ ගුරුතුමා අපට උදව් කරමින් ඉන්නවා දැනුම ලබා ගැනීමට. දැන් පුතා මේකේ ඔයාලට පේනවද? Can you see the sentences consist of 3 different colors? පාටවල් තුනකින් තමයි පුතේ වාක්‍ය තියෙන්නේ. yellow color, red color and green color. මම yellow color එකකින් පෙන්නලා තියෙන්නේ the subject of the sentence. වාක්‍ය subject එක. And in red color you can see the verb of the sentence. Sentence එකේ verb එක is සහ ing form එකක් තියෙනවා. දැන් ඒකේ හැදෙන හැටි ඔයා දන්නවා නේද? ඔයාලා නිකන් මේක easy nothing දැන් මේක. Us to get knowledge කියන්නේ පුතේ sentence එකේ complement එක වෙනවා. පුතේ වාක්‍යයේ ඔන්න ඔය කොටස් තුන නිර්මාණය කරද්දී ඔය කොටස් තුනක්නේ parts තුනක්නේ. ඒ එක කොටසක තියෙන වචන ගාන බිඳුවේ ඉඳන් වැඩි අගයක් දක්වා තියෙන්න පුළුවන්. මම කියපු කාරණේ පැහැදිලිද? ඒ කියන්නේ පුතා subject එක කියන එක වචන බිඳුවක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒක subject එකක් නැති වෙන්න පුළුවන් නේ. මොකද passive voice කියන වාක්‍ය රටාවේදී subject එකක් ලියන එක අනිවාර්ය වෙන්නේ නැහැ. ඊට පස්සේ subject එක තනි වචනයක් වෙන්න පුළුවන්. we වෙන්න පුළුවන්, he වෙන්න පුළුවන්, you වෙන්න පුළුවන්, නිමල් වෙන්න පුළුවන්. තනි වචනේ subject තියෙනවා. වචන දෙකේ subject තියෙනවා. හරියට මේ වගේ our teacher. වචන තුනේ subject තියෙනවා. our kind teacher. වචන හතරේ subject තියෙනවා. නේද? වචන පහේ subject තියෙනවා. හයේ subject තියෙනවා. 10 15 20 30 subject තියෙන්නත් පුළුවන්. ක්‍රියාපදයක් අන්නේ වගේ. complement එකක් යන්නේ වගේ පුතේ ඔය වාක්‍ය කොටස් තුන right නිර්මාණය කරන්න වචන සංඛ්‍යාව වෙනස් විදිහට භාවිතා කරන්න පුළුවන්. right ඔන්න ඔය කොටස් තුන නිර්මාණය කරන වචන තමයි අර කලින් අපි ස්ක්‍රීන් එකේදී දැක්කේ. ඒ වචන පන්ති 10 අපිට උදව් කරනවා මෙන්න මේ කොටස් තුන නිර්මාණය කරන්න. බලන්න. මේ subject කියන කොටසේ our කියන්නේ පුතේ ඉස්සලා ඊතල් ටික දාගෙන ඉමු අපි ඈ. our කියන්නේ pronoun එකක්. සර්වනාමයක්. teacher කියන්නේ noun එකක්. එතකොට මේ subject එක නිර්මාණය වෙලා තියෙන්නේ පුතේ pronoun එක්කුයි noun එක්කුයි එකතු වෙලා. සමහර ලාවට subject එක නිර්මාණය කරන්න pronoun එක්කුයි adjective එක්කුයි noun එකයි ඕනේ මේ. හරියට our kind teacher වගේ. සමහර ලාවට subject එක නිර්මාණය කරන්න article එකකුයි noun එකකුයි ඕනේ වෙනවා. හරියට නිකන් the dog වගේ. එතකොට මේ subject එක නිර්මාණය කරන්න අර 10 දෙනාගෙන් කවුරු හරි දායක වෙයි. verb එක නම් නිර්මාණය කරන්න හැබැයි පුතේ verbsම තමයි ඕනි. වෙනත් පද වලින් ක්‍රියාපද නිර්මාණය කරන්න බෑ. right? complement එකේ බලන්න as කියන්නේ පුතේ pronoun එකක්. to කියන්නේ preposition එකක්. get කියන්නේ ආපහු verb එකක්. ඔයාලා දන්නව නේද? preposition එකයි verb එකයි එකතු වෙලානේ අර infinitive එක හැදුනේ. to get කියන එක. knowledge කියන්නේ ආපහු noun එකක් වෙනවා. එතකොට මේ දීලා තියෙන sentence එක නිර්මාණය කරන්න මම අංක දාගෙන යන්නද? අංක. I will put some numbers. pronoun කිව්වේ මට මතක නැහැ නේ අංක ටික. පස්වෙනි එක මට මතක විදිහට අර list එකේ. nouns කිව්වේ දෙවෙනි එක. verbs කිව්වේ පළවෙනිය. verbs කිව්වේ පළවෙනිය. pronouns කිව්වේ ආපහු පස්වෙනිය හරි හයවෙනිය හරි මම නිකන් අංක ටිකක් දාන්නේ. prepositions කිව්වේ හයවෙනිය. verb කිව්වේ පළවෙනිය. noun කිව්වේ දෙවෙනිය. එතකොට මේ sentence එක නිර්මාණය කරද්දී අපිට adverbs ඕනේ උනේ නැහැ. adjectives ඕනේ උනේ නැහැ. articles ඕනේ උනේ නැහැ. determinants ඕනේ උනේ නැහැ. conjunctions ඕනේ උනේ නැහැ. interjections ඕනේ උනේ නැහැ. ඒ කියන්නේ වචන පන්ති කීය 10ක්ම අවශ්‍ය උනේ නැහැ. 4යි ඕනේ නේ. 1යි 2යි 5යි 6යි විතරයි. එතකොට සමහර sentences තව ලියද්දී අපිට වචන පන්ති 6ක් ඕනේ වෙයි. වචන පන්ති 3ක් ඕනේ වෙයි. වචන පන්ති 5ක් ඕනේ වෙයි. ඒ විදිහට වෙනස් වෙන්න පුළුවන් පුතේ ඔයා පාවිච්චි කරන වචන පන්ති ඔයා ලියන වාක්‍යයට අනුව. මේකෙදි අපිට අවශ්‍ය වෙන්නේ වචන පන්ති 7ක්. මම පුතාලට පැහැදිලිද කියපුද? පැහැදිලිද? ඒ කියන්නේ වාක්‍යයේ තියෙන මෙන්න මේ කොටස් තුන නිර්මාණය කරද්දී අපිට විවිධාකාර වචන පන්ති අවශ්‍ය වෙනවා. okay right මෙතන චූටි නෝට් එකක් දාගන්න වෙනවා අපිට. right ඒ නිසා මෙන්න මේ විදිහට ලියන්න පුතේ නෝට් එකේ මම සිංහලෙන් ටයිප් කරන්නම් ඔයාලත් සිංහලෙන් ලියන්න. okay right මෙන්න මෙහෙම ලියන්න පටන් ගන්න පුතේ.
වාක්‍යයක් නිර්මාණය කිරීමේදී එහි ප්‍රධාන කොටස් තුනකි. එම එක් කොටස තුල එම එක කොටස නෙමෙයි එක් කොටස. ඇති වචන විවිධාකාර විය හැකිය. එනම් subject යන කොටස නිර්මාණය සඳහා ඇතැම් වචන පන්ති දායක වේ. මෙය වාක්‍යයෙන් වාක්‍යයට වෙනස් වේ. නමුත් නිවැරදිව දැන සිටීම සාර්ථක වාක්‍යයක් දැන් ඉංග්‍රීසි ප්‍රශ්නෙත් එක්කම ලියන්න පුතේ why do we need different word classes කියලා මෙන්න මේ විදිහට වාක්‍ය කොටස් ටික අඳුන්වන්න. right මේ විදිහම sentence එකක් මම ඊගාවට දෙනවා. then you have to do that alone. ඔයාලා ඒක තනියම කරන්න ඕන. ඔව් තවිෂය නංගිලා පන්තිදී උන් කරන කැන්නේ. පොඩි ළමයිගේ බියරෙන්න දැන් නැත්තම්. එක වචනට වෙන වෙනම separately පුතේ ඊතල දාන්න. කොටස් තුනක් වෙන් කරන්න අර විදිහෙම වැඩක් තමයි කරන්න තියෙන්නේ. okay කීප දෙනෙක් ලියලා නැහැ කලින් එක. තප්පරයක් තියන්න පුතේ මේක තප්පරයක් තියන්න. මොකද කීප දෙනෙක් ලියලා නැහැ. right fast වේගෙන් ලියන්න ළමයි. වේගෙන් ලියන්න do this මේ වාක්‍ය ලියාගෙන පුතේ කොටස් තුන වෙනම වෙන් කරන්න.
වචනෙන් වචනේ try කරන්න මොන જાතිය වචන පන්තියක්ද කියලා අඳුනගන්න. Okay? Okay, shall we see බලමුද පුතේ? The tall man සම්පූර්ණ set එකම නෙමෙයි noun එක වෙන්නේ පුතේ. Okay? බලමු. The tall man is the subject of the sentence. ඒ තමයි වාක්‍ය subject එක. මොකද එයා ගැන තමයි වාක්‍යයෙන් කියවෙන්නේ, එයා කරන දේ ගැන තමයි කියවෙන්නේ. උස මිනිසා. And walks is the verb of the sentence. On the road fast කියන පුතේ වාක්‍ය කම්ප්ලිමන්ට් එක. පුතේ කම්ප්ලිමන්ට් කියන්නේ එතකොට verb එකට පසුව තියෙන වචන සියල්ලේ එකතුව. Okay? අපි බලමු වචන ටික මොනවද කියලා. Okay? අපි arrows ටික මුලින් දාන් යමු. Right. The කියන්නේ පුතේ ආටිකල් එකක්. නොහොත් අව්‍ය පදයක්. මට මතක විදිහට 8 වෙනි පද වචන පන්තිය. Tall කියන්නේ adjective එකක්, නාම විශේෂණයක්. Man කියන්නේ noun එකක්. Walks කියන්නේ verb එක, that is obvious. On කියන්නේ preposition එකක්. The කියන්නේ ආපහු article එකක්. Road කියන්නේ noun එකක්. Fast කියන්නේ adverb එකක්. එතකොට ඔයාලට පේනවා පුතා subject එක නිර්මාණය කරන්න article එකක් ඕනේ වෙලා තියෙනවා, adjective එකක් ඕනේ වෙලා තියෙනවා, noun එකක් ඕනේ වෙලා තියෙනවා නේ. verb එක කියන්නේ කොහොමද verbs නේ භාවිතා කරන්නේ. complement එක නිර්මාණය කරන්න preposition එකක් ඕනේ වෙලා තියෙනවා, article එකක් ඕනේ වෙලා තියෙනවා, noun එකක් ඕනේ වෙලා තියෙනවා, as well as adverb එකක් අවශ්‍ය වෙලා තියෙනවා. right passing. ඔන්න ඔය විදිහට තමයි උත්තර ටික තියෙන්න ඕනේ. බලන්න ටක් ගාලා ඔයාගේ හරිද කියලා ඊගා ස්ක්‍රීන් එකට යන්න ඕනේ මට. මොකද බලන්න හරිද කියලා. Article, adjective, noun, verb, preposition, article, noun, adverb. එතකොට මේ sentence එක නිර්මාණය කරද්දී මොනවද ඕන වෙලා නැත්තේ? conjunction ඕන වෙලා නැහැ. ඊට පස්සේ pronouns ඕන වෙලා නැහැ. ඊට පස්සේ interjections ඕන වෙලා නැහැ. කොහොම හරි නේද? very good ඈ. ඊට පස්සේ ඒ තුන විතරයි නේද අවශ්‍ය වෙලා නැත්තේ. pronouns අවශ්‍ය වෙලා නැහැ, conjunctions අවශ්‍ය වෙලා නැහැ. determinants අවශ්‍ය වෙලත් නැහැ නේ. determinants අවශ්‍ය වෙලත් නැහැ, interjection අවශ්‍ය වෙලත් නැහැ. පද පන්ති 4ක්. word classes 4ක් පුතේ අවශ්‍ය වෙලා නැහැ මේ sentence එක නිර්මාණය කරද්දී. හැබැයි 6ක්ම ඕන වෙලා තියෙනවා. 6ක්ම. okay, very good ස්නේහා. very good. ඔන්න ඔය විදිහට වචන ඕනි අපිට subject එක, verb එක, complement එක නිර්මාණය කරන්න. පැහැදිලිද? දැන් අපිට ඕනේ මෙන්න මෙයානේ පුතා. මෙන්න මෙයා කියන්නේ කවුද? මෙන්න මෙයා. කම්ප්ලිමන්ට් එක ගැන තමයි අපි මේ ඉගෙන ගන්න යන්නේ. එහෙනම් පුතේ මෙතනින් ඔප්පු වෙනවා මොකද්ද? කම්ප්ලිමන්ට් එක නිර්මාණය කරද්දිත් අපිට විවිධාකාර වචන පන්ති අවශ්‍ය වෙන බව. Okay? විවිධ වචන වර්ග අවශ්‍ය වෙනවා. right. අපි ඉදිරියට ගිහිල්ලා බලමු මොකද්ද වෙන්නේ කියලා. right. Look at these sentences. මේ වාක්‍ය මට කලින් පෙන්වුවද නැද්ද කියලා මතක නැහැ. බලන්නකො මේ වාක්‍ය දිහා. I am a good child. මම හොඳ ළමෙක්. She was in the canteen. අය ආපන ශාලාවේ හිටියා. We will be healthy one day. මේවා ලියන්නේ නැහැ පුතේ ඈ. ලියන්නේ නැහැ බලාගෙන විතරක් ඉන්න. අපි දවසක one day දවසක සෞඛ්‍ය සම්පන්න වේවි. You have a kind heart. ඔයාට කරුණාවන්ත හදවතක් තියෙනවා. Ranuka did a job at a bank. Ranuka බැංකුවක රැකියාවක් කළා. Bolt يعني Usain Bolt නේද? Bolt can run fast. Bolt වේගෙන් දුවන්න පුළුවන්. You must obey your elders. ඔබ ඔබේ වැඩිහිටියන්ට කීකරු විය යුතුයි. Children learn English. ළමයි ඉංග්‍රීසි ඉගෙන ගන්නවා. He is coming to the school. ඔහු පාසලට එමින් ඉන්නවා. I liked to get their help. මම ඔවුන්ගේ උදව්ව ලබා ගැනීමට කැමතියි. මම ඔවුන්ගේ උදව්ව ලබා ගැනීමට කැමතියි. ඔන්න ඔය විදිහේ වාක්‍ය 10ක් තමයි තියෙන්නේ. Okay? දැන් මම පුතා අපි ඉගෙන ගන්න sentence එකේ complement එක ගැනනේ. මම මේ හැම sentence එකකම complement එක mark කරනවා මෙන්න මේ විදිහට. ඔයා දන්නවා verb එකකින් එහා පැත්තේ තියෙන කොටස තමයි complement කියලා අපි හඳුන්වන්නේ නේද? am තමයි verb එක. එහෙනම් පුතේ complement එක වෙන්නේ a good child. was තමයි verb එක. එහෙනම් complement එක වෙන්නේ in the canteen.
will be තමයි verb එක. එහෙනම් healthy one day තමයි complement එක. have තමයි verb එක. එහෙනම් a kind heart තමයි complement එක. රණුක තමයි did තමයි verb එක. එහෙනම් a job at a bank කියන්නේ complement එක. can run තමයි verb එක. very fast තමයි complement එක. must obey තමයි verb එක. එහෙනම් your elders තමයි complement එක. learn තමයි verb එක. එහෙනම් english තමයි complement එක. is coming තමයි verb එක. එහෙනම් to the school තමයි complement එක. like තමයි verb එක. එහෙනම් to get their help තමයි complement එක වෙන්නේ. now I have underlined the complement of the sentence. වාක්‍ය complement එක තමයි මම ඔය දැන් යටින් ඉරක් ඇඳලා තියෙන්නේ. මම මේ හැම sentence එකේම complement එක disappear කරනවා. අතුරුදහන් කරනවා. ඔන්න අතුරුදහන් වුණා. ඔන්න අතුරුදහන්. අතුරුදහන්. disappeared, vanished, vanished, disappeared, disappeared, vanished. දැන් බලමු sentence එකට මොකද වෙලා තියෙන්නේ කියලා. පල්ලෙහා ඉඳන් මම යන්න. අවසාන වාක්‍යයෙන් දැන් යන්නේ. I liked. මම කැමති වුණා. සම්පූර්ණ වාක්‍යයක් නේ. කම්ප්ලිමන්ට් එක නැති වුණා කියලා කිසි අවුලක් ගැටලුවක් නැහැ. I liked. මම කැමති වුණා. full sentence එක කිසි ප්‍රශ්නයක් නැහැ. He is coming. ඔහු එමින් ඉන්නවා. ඔහු එමින් ඉන්නවා. sentence එකක්. කිසි ප්‍රශ්නයක් නැහැ. කම්ප්ලිමන්ට් එක නැහැ කියලා ගැටලුවක් නැහැ. Children learn. ළමයි ඉගෙන ගන්නවා. වාක්‍යයක්. කම්ප්ලිමන්ට් එක නැහැ කියලා ගැටලුවක් නැහැ. You must obey. ඔබ කීකරු විය යුතුයි. ඔබ කීකරු විය යුතුයි. කම්ප්ලිමන්ට් එක නැහැ කියලා ගැටලුවක් නැහැ. Bolt can run. Bolt දුවන්න පුළුවන්. ඒක වාක්‍යයක් පුතේ. කම්ප්ලිමන්ට් එක නැහැ කියලා ගැටලුවක් නැහැ. රණුක did. රණුක කළා. අපිට වැදගත් නැහැ කම්ප්ලිමන්ට් එක. වාක්‍ය හරි. You have ඔබට තියෙනවා. ඔබට තියෙනවා. කම්ප්ලිමන්ට් එක නැහැ කියලා ගැටලුවක් නැහැ. We will be අපි වේවි. අන්න එතකොට පොඩි ගැටලුවක් එනවා. අපි වේවි. She was. ඇය උනා. I am. මම තමයි. ඒ කියන්නේ පළවෙනි වාක්‍ය තුනේම පුතේ කම්ප්ලිමන්ට් එක නැති වුණොත් පොඩි ගැටලුවක් වෙනවා. හැබැයි පළවෙනි වාක්‍ය තුන කවුද? am කියන be verb එක තියෙනවා පළවෙනි වාක්‍යේ. was කියන be verb එක තියෙනවා දෙවෙනි වාක්‍යේ. will be කියන be verb එක තියෙනවා තුන්වෙනි වාක්‍යේ. ඒ කියන්නේ පුතේ වාක්‍යයක කම්ප්ලිමන්ට් එක නැති වුණොත් ගැටලුවක් අවුලක් වෙන්නේ be verbs තියෙන වාක්‍යවල පමණයි. sentence එකේ තියෙන be verb එකක් නම් වාක්‍යයේ තියෙන be verb එකක් නම් අනිවාර්යයෙන්ම කම්ප්ලිමන්ට් එකක් තියෙන්න ඕන. I am a teacher, she was a nurse, we will be doctors වගේ අනිවාර්යෙන් පුතේ කම්ප්ලිමන්ට් එකක් තියෙන්න ඕනේ. sentence එකේ be verb එකක් ඉන්නවා. හැබැයි අනෙකුත් ක්‍රියාපද තියෙද්දි පුතේ කම්ප්ලිමන්ට් කියන්නේ sentence එකට අත්‍යවශ්‍ය කොටසක් නෙවෙයි. ඒ කියන්නේ අනිකුත් ක්‍රියාපද තියෙද්දි have, has, had, will, can අනම්මන නේද main verbs මොකක් හරි කමක් නැහැ. අනිකුත් ක්‍රියාපද තියෙද්දි පුතේ sentence එකේ කම්ප්ලිමන්ට් එක නැති වුණා කියලා ගැටලුවක් නැහැ. ඒ කියන්නේ sentence එක කියන්නේ අත්‍යවශ්‍ය කොටසක් නෙවෙයි. මම පුතාලට මම කියපු දේ පැහැදිලිද? කියපු දේ පැහැදිලි නේද? කම්ප්ලිමන්ට් කියන්නේ එහෙනම් පුතේ ඇතැම් විට අවශ්‍ය කොටසක් ඇතැම් විට අනවශ්‍ය කොටසක්. ඒ කියන්නේ මේ වාක්‍ය අවසාන කොටස subject verb complement කියද්දි complement කියන අවසාන කොටස be verbs තියෙන වාක්‍ය වලට අත්‍යවශ්‍ය කොටසක් වෙනවා. හැබැයි අනිකුත් ක්‍රියාපද තියෙද්දි පුතේ වාක්‍යයට අත්‍යවශ්‍ය කොටසක් නෙවෙයි මේ be verbs කියලා අපි හඳුන්වන්නේ. පොඩි අදහසක් ලැබෙන්නේ නැති කියලා මම හිතනවා. අපි ඉදිරියට යමු. right. The complement is made up with three basic ඔන්න මේ පාඩමේ වැදගත්ම කොටසටයි මම මේ ආවේ. කම්ප්ලිමන්ට් එක පුතේ ගොඩ නැගෙන්නේ හැදෙන්නේ ප්‍රධාන මූලික කොටස් තුනකින්. කම්ප්ලිමන්ට් එක නිර්මාණය වෙන්නේ ප්‍රධාන කොටස් තුනකින්. දැන් පුතේ සබ්ජෙක්ට් එක කියපුවාම සබ්ජෙක්ට් කියන්නේ ඉතින් සබ්ජෙක්ට්ම තමයි. ඒකේ අය අනු කොටස් අනම්මනක් නැහැ. කතරු. verb කිව්වහම ඉතින් verbම තමයි. හැබැයි කම්ප්ලිමන්ට් කිව්වහම පුතේ කම්ප්ලිමන්ට් කියන්නේ පද වර්ගයක් නෙවෙයි. ඒක කොටස් තුනක එකතුවක්. පද කොටස් තුනක එකතුවක් තමයි පුතේ කම්ප්ලිමන්ට් කියන්නේ. කවුද ඒ තුන්දෙනා? කවුද ඒ තුන්දෙනා? මේ තුන්දෙනාගේම කලෙක්ෂන් එක එකතුව තමයි පුතේ කම්ප්ලිමන්ට් කියලා අපි හඳුන්වන්නේ. පළවෙනිය තමයි ඔබ්ජෙක්ට්. අහලා තියෙනවා මීට කලින්. දෙවෙනිය තමයි ඇඩ්වර්බ්ස්. අහලා තියෙනවා මීට කලින්. තුන්වෙනිය තමයි පුතේ ඇඩ්ජෙක්ටිව්ස්. ඔන්න ඔය ප්‍රධාන පද පන්ති තුනෙන් ප්‍රධාන කොටස් තුනේ එකතුවක් තමයි පුතේ කම්ප්ලිමන්ට් කියලා අපි හඳුන්වන්නේ. බලන්න මේ දීලා තියෙන ලියන්නේ නෑ බලන් ඉන්න මුලින් ඈ. I like English. මම ඉංග්‍රීසි වලට කැමතියි.
මම කහ පාටින් දක්වලා තියෙන්නේ පුතේ object, කොළ පාටින් දක්වනවා adverbs, නිල් පාටින් දක්වනවා adjectives. I like English. මම ඉංග්‍රීසි වලට කැමති. මේ sentence එක ඇතුළේ පුතේ object එකක් තමයි තියෙන්නේ. සිංහලෙන් අපි ආව හඳුන්වනවා කර්මයක් කියලා. ලියන්න එපා පුතේ මම තව මේක අතින් ලියන නෑ. We will come tomorrow. අපි හෙට ඒවි. නැත්නම් අපි හෙට එන්නම්. Tomorrow කියන්නේ පුතේ adverb එකක්, ක්‍රියා විශේෂණයක්. You are kind. ඔයා කරුණාවන්තයි. ඔයා කරුණාවන්තයි. එතකොට kind කියන්නේ පුතේ adjective එකක්. He helps the poor people willingly. ඔහු උදව් කරනවා දුප්පත් මිනිස්සුන්ට කැමැත්තෙන්. willingly කියන්නේ පුතේ කැමැත්තෙන්. ඔන්න ඔය හතරවෙනි sentence එක තුල පුතේ adjectives තියෙනවා, adverbs තියෙනවා, object එකකුත් තියෙනවා. මම object එක කහ පාටින් දැක්ුවේ නැත්තේ the poor people කියන වචන තුනේම එකතුව තමයි පුතේ object කියලා කියන්නේ. දැන් අන්න ලොකු ගැටලුවක්. ලොකු ප්‍රශ්නයක්ද? පිස්සු හැදෙන වැඩක් වෙලා තියෙන්නේ මොකද්ද? කවුද මේ object කියන්නේ? කවුද මේ adverb කියන්නේ? කවුද මේ adjective කියන්නේ? ඔය තුන් දෙනා කවුද? අන්න ඒක තමයි පුතේ පාඩමේ ඉදිරියේදී අපි ඉගෙන ගන්න යන්නේ. එහෙනම් object, adverb සහ adjectives කියන පද වර්ග තුනෙන් තමයි පුතේ complement කියන එක නිර්මාණය වෙන්නේ. ඒතර complement කියන්නේ verb එකට පසුව තියෙන සියලුම වචනවල එකතුව. verb එකට පසුව තියෙන සියලුම වචනවල එකතුව අපි හඳුන්වනවා complement කියලා. එයා හැදෙනවා පද පන්ති තුනකින් object, adverbs, adjectives. එහෙනම් පාඩමේ ඉදිරියේදී අපි ඉගෙන ගන්න පුතේ object කියන්නේ මොකද්ද? ඒක කොහොමද පාවිච්චි කරන්නේ? And what are adverbs? And how do we use adverbs? And what are the adjectives? And how do we use adjectives? ඔන්න ඔය ටික තමයි ඉදිරියේදී අපි ඉගෙන ගන්න බලාපොරොත්තු වෙන්නේ. පැහැදිලි? right. ලස්සනට පැහැදිලිව පුතේ ස්ක්‍රීන් එකේ තියෙන ඔක්කොම ටික ලියා ගන්න. සිංහලෙන් නෝට් එකක් අවශ්‍ය වෙන්නේ නැහැ මේකට. නැති වෙයි කියලා හිතමු. ඉස්සෙල්ලා මේක ලියා ගන්නකො. සිංහල තේරුමත් එක්කම ලියමු පුතේ ඈ. right. එතකොට මෙතනින් එහාට යන මම හිතන අද කාලේ මදි වේ පුතා. අපි ලබන සතියේදී ඉගෙන ගන්නවා මේ object කියන්නේ මොකක්ද, adverbs කියන්නේ මොකක්ද, adjectives කියන්නේ මොකක්ද කියන එක. දැන් මේ complement එක පුතා තනි වචනයක් නෙමෙයිනේ. it is a තනි වචනයක් වෙන්නත් පුළුවන් සමහර ලාවට. right? වචන එකේ සිට වචන බිඳුවේ සිට 50ක් 100ක් 200ක් වෙනකන් වෙනස් වෙන්න පුළුවන් complement එක තුල තියෙන වචන සංඛ්‍යාව. මොකද සමහර sentences වලට complement නැහැ. right? දැන් උදාහරණයක් විදිහට ගන්නකෝ දෙවෙනි වාක්‍ය we will come කියලා වාක්‍ය නැවතුවොත් එහෙම අපි එයි. නැත්නම් අපි එන්න. එතකොට පුතේ tomorrow කියන එක අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. ඒතර දෙවෙනි වාක්‍යයේ තනි වචනයක් complement එක. පළවෙනි වාක්‍යයේ තනි වචනයක් complement එක. තුන්වෙනි වාක්‍යයේ තනි වචනයක්. හැබැයි හතරවෙනි එකේ 1 2 3 4 වචන හතරක්. එතකොට complement එක කොහොමද පිළිවෙලට නිවැරදිව හරියට ලියන්නේ කියලා තමයි මේ පාඩමේදී අපි ඉගෙන ගන්න. අන්න ඒ සඳහා object, adverbs සහ adjectives කියන ඒවා වෙන වෙනම අපි දැනගත යුතුයි. ඒක කොහොමද කරන්නේ කියලා අපි ලබන සතියේදී ඉගෙන ගමු පුතේ. And today you don't have any homeworks. අද මොකොත් homeworks නෑ ඔයාලට. අපි ලබන සතිය අඟහරුවාද මෙතනින් එහාට පාඩම ගෙනියමු. Okay? right. එහෙනම් හැමදෙනාටම බුදු සරණයි. පරිස්සමින් ඉන්න හැමෝම. Good evening and good night.